අද මම ඔබට කතා කරන්නට යන්නේ පාස්ටර් රොෂාන් උදෙසා නෙවෙයි ඔහු වෙනුවෙන්. I am going to preach on behalf of him. මම එහෙම කිව්වේ ඔහුගේ උපන්දිනය මූලික කරගෙන පණිවිඩයක් බෙදා ගන්නට නෙමෙයි මම අද ආවේ. ඔහු වෙනුවෙන් මේ ස්ථානයේ සභාව වෙනුවෙන් යමක් කතා කරන්න. Amen. So I said that because I have not come here to bring a birthday message, but I have brought a word to be given instead of him, or rather on behalf of him, for the church to be edified. ඉතා වටිනා දෙයක් මේ උදෑසන මම ඔබත් එක්ක බෙදා ගන්නට යනවා. I'm going to share more things with you, another special thing. මේ සම්බන්ධව ගොඩක් දේවල් අපි නිතරම අහනවා. ඒ නිසා සමහර දේවල් අලුත් නොවෙන්න පුළුවන්. නමුත් ඔබට මෙතෙක් මේ කාරණේ පිළිබඳ එලිදරව්වක් නොතිබුණා නම් අද දවසේ එලිදරව් ඔබ ලබන්නට යනවා. Amen. So some of the things that I might be sharing, you might have heard it before. But even if you have, today you will receive a revelation that you might have not caught before. අපි හැම කෙනෙක්ම නව උපාදනයට එන විට අපි සාර්ථකත්වයට උපත ලබලා තියෙනවා. නමුත් අපි දකිනවා බොහෝ කිතුණුවන් තමන්ගේ ජීවිතයේ මේ සාර්ථකත්වය භුක්ති විඳින්නේ නැහැ. මම අද දවසේ ඔබත් එක්ක බෙදා ගන්නට යන පණිවිඩය සාර්ථකත්වය පිණිස ඔබ ඔබේ ජීවිතේ දැනගත යුතු විශේෂ උදයක්. Amen. So many of us, or many of you, have been born again, but yet you are not walking in the success that God has for you, or you have not fully grasped that success. Today I will be sharing with you from God's word keys to walking in the success that God has for you. මා කතා කරන්නට යන්නේ කිතුණුවෙක් ලෙස ඔබ සාර්ථක වන පිණිස ඔබ දැනගත යුතුව තිබෙනවා ඔබ කියන්නේ කවුද කියලා. So I'm going to share with you, as a Christian, for you to be a success, you need to know who you are. මේ ලෝකේ ජීවත් වන හැම මිනිසෙකුටම ජීවිතයේ අනන්‍යතාවයක් තිබෙනවා. Every person has a unique identity in life. ඒ තුල ඔහු දන්නවා තමන් කවුද, තමන් ඉන්නේ කොහෙද, තමන්ට අයිති මොනවද, තමන් ජීවත් වෙන පරමාර්ථය මොකක්ද කියලා. So that person knows who they are, to whom they belong, and the purpose for which they live. මේ පොළොවේ ජීවත් වෙන හැම කෙනෙක්ම මේ අවබෝධය ඇතුව ජීවත් වෙනවා. Every person who lives on this earth lives with that consciousness, that awareness. කෙනෙක් දන්නේ නැත්නම් තමන් කවුද කියලා එයා මේ හැම දෙයක් ගැනම අනවබෝධයකින් ජීවත් වන කෙනෙක්. If a person doesn't know who he or she is, she is living in ignorance of what I just shared. මේ ජීවිතේ දෙන්නෙක් ඉන්නවා තමන් කවුද කියලා නොදන්න. එක්කෙනෙක් තමයි බාලය දන්නේ නැහැ තමන් කවුද කියලා. අනිත් කෙනා මානසික රෝගියා නැත්නම් අපි පිස්සා කියලා කියනවා. ඔහු දන්නේ නැහැ තමන් කවුද කියලා. There are only two people who do not know who they are. One is the juvenile person, the young ones, the little ones. And second are the ones who are mentally retarded or challenged. කිතුණුවෙක් ලෙස දෙවියන් වහන්සේගේ වචනය කියා තිබෙන යථාර්ථයන් තුල සාර්ථක වෙන්න, සඵලවත් වෙන්න, නිරෝගීව ඉන්න, ආශිර්වාදලත් මිනිසෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න තමන් කවුද කියන අවබෝධය ඉතා වැදගත්. As a Christian, if you want to live in health, if you want to live victorious in success, you need to know who you are. ඔබ දන්නවද පිය වූ දෙවියන් වහන්සේ කැමති වුණා පුත්‍ර වූ යේසුස් වහන්සේ සමග හැම අතකින්ම අපව එම සමානත්වයට ගෙන එන්න. Amen. Do you know that it was the Father's will
through Jesus to make us one, to bring us into likeness, into oneness with Him, to bring us into equality. අද දවසේ මම මේ ගැනයි ඔබට කතා කරන්නට යන්නේ. This is what I'm going to talk about this morning. ඒ තුල ඔබ දැනගන්න යනවා ඔබ කියන්නේ කවුද කියලා. And through that, you're going to discover who you are. යේසුස් වහන්සේ සමග අපේ තිබෙන සමානත්වය දැනගන්නට අපි ප්‍රථමයෙන් උන්වහන්සේ මොන වගේද කියලා අපි දැනගන්න ඕනේ. For us to first discover our equality, our oneness with Jesus, we need to understand who we are and what He has done for us. යේසුස් වහන්සේගේ සමානත්වය ගැන බයිබලයේ කතා කරන විට දේව වචනේ එළිදරව් වුණු කාරණා පහක් තිබෙනවා. When we talk about equality with Jesus, the Word of God gives us 5 things about this. මම නැවත ඔබට කියන්නම්. පිය වූ දෙවියන් වහන්සේ කැමති වුණා පුත්‍ර වූ යේසුස් වහන්සේ සමග හැම අතකින්ම එම සමානත්වයට අපිව ගේන්න. So the Father wanted us to be one, to be equal with the Son. That's number 1. ඔබ දැනගන්න අවශ්‍යයි ඔබ තුල තිබෙන ඒ යේසුස් වහන්සේගේ සමානත්වය කුමක්ද කියලා. You need to understand what is this equality with Jesus. මේක කාරණා පහකින් දේව වචනේ ලිදරව් කරලා තිබෙනවා. The Word of God is going to explain this to us, reveal this to us in 5 factors, 5 ways. මම කැමති ඔබට යේසුස් වහන්සේ තුල තිබෙන ඒ සමානත්වයේ ප්‍රථමයෙන් පෙන්වන්නට. I want to show you what this equality with Jesus is. උන්වහන්සේගේ උපත, උන්වහන්සේ සතු උරුමය, උන්වහන්සේ සතු ආධිපත්‍ය, උන්වහන්සේ සිටින ස්ථානය සහ උන්වහන්සේ ජීවත් වුණු පරමාර්ථය. So there are these 5 factors. I will break it down for you as Pastor brings it. හරි. පිය වූ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සතු මම ඔබට කිව්ව මේ කාරණා පහ තුල උන්වහන්සේට තිබෙන එම මට්ටමම ඒ සමානත්වයම දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා. So through these 5 factors, God is bringing to us the very equality, the very level that Jesus is in. මේක ඔබ හොඳින් අහගන්න. මේ පණිවිඩය ඔබ ඉන්න මට්ටමින් ඉහළ තලයකට අද දවසේ ගෙනියනවා. If you pay close attention to what I'm saying, you will rise from where you are to your next level. සමහර විට අපි ගැන අපි දුක් වෙනවා. අපිව අව탁ෂේරු කරගන්නවා. සමහර කිතුණුවන් හැමෝම කියලා නෙමෙයි මම කියන්නේ. බොහෝ වෙලාවට මේ පවතින වාතාවරණයන්, තත්වයන්, වටපිටාවන්, ජීවිතේ මුහුණ දීලා තියෙන අභියෝගයන් සැලකිල්ලටගෙන තමන්ව අව탁ෂේරු කරනවා. Many or quite a few of you might have regrets in life. You might have a low self-esteem. You might put yourself down because of what you have experienced in your life, because of what you're going through. මේ පණිවිඩේ එළිදරව් ඔබේ ආත්මයට ලබා ගත්තොත් ඒතේ කවදාවත් නැවත ඔබ තුල වෙන්නේ නැහැ. Amen. If you catch the revelation behind this message, you will no longer remain that way. එනිසා හොඳින් සවන් දෙන්න. Therefore, pay close attention. පළවෙනි දේ තමයි පිය වූ දෙවියන් වහන්සේ කැමති වුණා පුත්‍ර වූ යේසුස් වහන්සේට දුන් උපත හා සමාන උප්පත්තියක් ඔබට මට දෙන්න. Wow. So the first out of these 5 factors is the Father desired to give us a birth just like Jesus had a birth and to bring us equality in that birth. යේසුස් වහන්සේ කොහොමද ඉපදුනේ? How was Jesus born? යේසුස් කියලා පුද්ගලයෙක් පරණ ගුස්මේ හිටියේ නැහැ. There was no person called Jesus in the Old Testament. හිටියේ වාක්‍යානන් කියන පුද්ගලයානෝ. The only person that existed was the Word. ඒ වාක්‍යානන්ව මෙලවට ගෙනෙන්න පිය වූ දෙවියන් වහන්සේ කැමති වුණා. And the Father desired to bring the Word into this world. ඒ නිසා උන්වහන්සේ මොකද කළේ? සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන්
මේ වාක්‍යයන්න් මරියතුමියගේ කුස තුල පිළිසිඳින්ට සැලැස්සුවා. Therefore, what did the Father do? He caused the Holy Spirit to overshadow Mary, and through that, He brought the Word into Mary and helped enable Mary to conceive. එහි ප්‍රතිඵලයක් ලෙස කාලය සම්පූර්ණ වූ කල දරුවෙක් මේ ලෝකෙට බිහි වුණා. ඒ දරුවට තබපු නම තමයි යේසුස් කියන්නේ. Wow. As a result of that conception of what the Holy Spirit did, after the term of that pregnancy was over, a child was born, and that child was Jesus. පිදන්නෝ දරුවෙක් මෙලව බිහිවෙන්න පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අවශ්‍ය බව, ඔවුන්ගේ බීජ අවශ්‍ය බව. We know that the seed of a man and a woman is needed for one to conceive. යේසුස් වහන්සේගේ උපතට පුරුෂයෙක් සම්බන්ධ නැහැ. But do you know, in Jesus' birth, there was no seed of a man, නමුත් පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධයි. but still two persons were involved. ඒ වාක්‍යයන්න් සහ සුද්ධාත්මයන්න්. The Word and the Spirit. වචනය සුද්ධාත්මයන්න් වහන්සේගේ ආනුභාවයෙන් ගැබ් ගත්තා. යේසුස් වහන්සේ මේ ලෝකෙට බිහි වුණා. Hallelujah. The Word impregnated Mary through the Holy Spirit, and Jesus was born into this world. යේසුස් වහන්සේගේ උපත වචනය සහ ආත්මය කරන කොටගෙනයි. So Jesus' birth was with two things, through the Word and through the Holy Spirit. දෙවියන් වහන්සේ කැමති වුණා ඒ ආකාරයෙන්ම ඔබටත් මටත් නව උපාදනය දෙන්න. God desired in the same way to give you and I a new birth. ඔබ යොහන් 3 වෙනි පරිච්ඡේදය බැලුවොත් යේසුස් වහන්සේහි පැහැදිලිව කියා තිබෙනවා. යමෙක් වතුරෙන්ද ආත්මෙන්ද නූපන්නොත් ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා. The Gospel of John chapter 3 says, if one is not born of this water and of the Spirit, he cannot see or enter the kingdom of God. එහි කියන්නේ වචනෙන්ද ආත්මෙන්ද උපදින්න අවශ්‍යයි කියලා. What that means is you need to be born of the Word and born of the Spirit. යේසුස් වහන්සේගේ උපත වචනෙන් සහ ආත්මෙන් සිදු වූ දෙයක්. Jesus' birth was something that took place by the Word and by the Spirit. එයයි දෙවියන් වහන්සේගේ බීජය උනේ යේසුස් වහන්සේට උපත දෙන්න. That was the seed of God that gave rise to Jesus' birth. ඒ පියාණන් වහන්සේ කැමති වුණා ඒ බීජයෙන්ම ඔබටත් මටත් උපාදනය දෙන්න. Wow. The Father's desire was to use the same seed, the Word of God, that gave birth to Jesus, to give birth to you and I. අද අපි එම බීජයෙන්ම උපත ලදාය. Today, you and I who are born again, we have been born of that same Word of God, that same seed. යේසුස් වහන්සේ තමන්ගේ ස්වාමින් වහන්සේ බව ප්‍රකාශ කිරීමෙන් පියව් දෙවියන් වහන්සේ උන්වහන්සේව මලවුන්ගෙන් උත්ථාන කළ බව අදහා ගැනීමෙන් ඒ දවසේදී අපි මේ උපාදනය ලැබුවා. When did you get born again? When you declared Jesus as Lord of your life and that He died and rose again for you. අද දවසේ මේ ස්ථානින් ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේ වගේම උපතක් ලදාය. So each and every one of you this morning have received a birth just like Jesus. ඔබ උපතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේමයි. So in your birth, you are just like Jesus. මනුෂ්‍යෝ තකන ආකාරයට මොන ජාතියකට කුලයකට ඔබ මෙතෙක් අයිති වී සිටියත් ඔබේ ආර්ථිකය මොන වගේ වුණත් අධ්‍යාපන මට්ටම මොන වගේ වුණත් සමාජය ඔබ පිළිගත්තත් නොපිළිගත්තත් ඔබ ලැබපු නව උපාදනය තුලින් ඔබ යේසුස් වහන්සේ වගේමයි. Hallelujah. So no matter how man sees you, whether you are educated or uneducated, whether you're rejected by society or whether you are accepted by man, you are one who is born of God, just like Jesus. දෙවැනි කාරණය. Here's the second factor in which you are equal with Jesus. උරුමයෙන් ඔබ යේසුස් වහන්සේට සමානයි. So you are in equality with Jesus through your inheritance. මම කැමති රෝම
8වෙනි පරිච්ඡේදය 17 වෙනි පදයට ඔබ ගෙනියන්න. I like to take you to Romans chapter 8 verse 17. රෝම 8:17. දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳමු නම් මෙසේ වන්නේය. Romans 8:17. Now if we are children, then we are heirs, heirs of God and co-heirs with Christ, if indeed we share in his sufferings, in order that we may also share in his glory. මා ඔබට පෙන්වන්නට යන්නේ උපතින් විතරක් නෙමේ උරුමයනුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පියව් දෙවියන් වහන්සේ මාව සමාන කළා. I'm trying to show you that not just in your birth, but even in your inheritance, God the Father has made you equal one with Jesus. මෙහි කියනවා දරුවෝ නම් උරුමකාරයෝය දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ඊටත් වඩා වැදගත් දෙයක් මෙතන කියනවා. ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයෝය. So it says, yes, now if we are children, then we are heirs. We are heirs of God. Yes, that's great. But not just that, we are co-heirs with Jesus. ග්‍රීක් භාෂාවෙන් එන පරිවර්තනය මීට වඩා ලස්සනයි. හවුල් උරුමකාරයෙක් කියනට වඩා එතන කියන්නේ සම උරුමකාරයෙක් කියලා. Right. So what it means there in the Greek, it says that you are not a co-heir, you are a joint heir. ක්‍රිස්තුස් වහන්සේ සමග මම සම උරුමකාරයෙක්. With Jesus, I am a joint heir. මොකද්ද සමයි කියන්නේ? What does this jointness mean? යම් තාත්තා කෙනෙකුට අක්කර 10ක ඉඩමක් තිබෙනවා. මෙයාට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. මේ තාත්තා අක්කර 5 දරුවෝ දෙන්නට බෙදලා දෙනවා. ඔබ දන්නවා මේක සමව බෙදලා තිබෙනවා කියලා. ඒකද සම උරුමය කියන්නේ. So, what does a co-heir mean? What do we mean by the word co there? Let's imagine a father, he has 10 acres of land and he has 2 sons. So when he shares what belongs to him as his inheritance, he gives half the land, 5 acres to one son and 5 acres to the other. So there is equality, he is sharing it equally, and that is called co. ඒ පියා තමන්ගේ උරුමය සමව බෙදුවා. නමුත් මෙහි කතා කරන්න ඊට වඩා වැඩි දෙයක්. So the father gave the inheritance equally, half, but what this scripture talks about is something more than that. මෙහි කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අයිති දේම උන්වහන්සේ මා සතු කළා කියන එකයි. Hallelujah. Hallelujah. So what this means, a joint heir means whatever that belongs to Jesus now belongs to you and I. ඔබ මොන වගේ උරුමයකට අයිතිවාසිකම් කියනවද කියලා දැනගන්න නම් යේසුස් වහන්සේට මොනතරම් උරුමයක් තිබෙනවද කියන එක ඔබ දැනගන්න අවශ්‍යයි. Amen. If you want to know what kind of inheritance that has been bequeathed to you, you need to know what belongs to Jesus. ඔබ එපමණ උරුමයකට අයිතිවාසිකම් කියන දෙවියන් වහන්සේගේ මිනිසෙක්. You are one who has been entitled to inherit that very inheritance that Jesus himself inherited. දේව වචනේ කියන ඔබ ලැබපු නව උපාදනය නැත්තම් ගැලවීම මේ ලෝකයට වඩා වටිනවා කියලා. Wow, the word of God says that the new birth that you have, or else salvation, is more valuable than this entire world. Hallelujah. ඔබත් මමත් කෙසේ අපගේ උරුමයේ වටිනාකම සොයා දැනගන්නද? How do we discover the value of this inheritance? බොහෝ කිතුණුවන් පොඩි ප්‍රශ්න ගැටලු අවශ්‍යතා අමාරුකම් අභියෝග ඉදිරියේ සමහරු දෙවියන් වහන්සේව හැරදා පසුබට වෙනවා. තවත් අය කොඳුරනවා දොස් තබනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ Taman මෙවැනි අයිතිවාසිකමක් ඇති කිතුණුවෙක් කියලා. Many Christians, they stumble, they grumble, and they are fixated on little issues in life, little struggles, but they have not realized what a vast
big, tremendous inheritance that the Father has given them. ඔබ උපතින්ම යේසුස් වහන්සේ වගේම උපතක් ලැබුවා. ඒ වගේම ඔබ යේසුස් වහන්සේට අයිති දේ උරුමෙන්ද එහා සමානම කෙනෙක්. Amen. So in your birth, you have been just like Jesus. You have had an identical birth. And now in your inheritance, you have received the very inheritance that Jesus has received. මේ මාතෘකාව පැය ගාණක් ඔබත් එක්ක බෙදා ගන්න පුළුවන් දෙයක්. නමුත් මම කෙටියෙන් යම් අවබෝධයක් ඔබට දෙන්නේ. ඔබ මේක හොඳින් අවබෝධ කරගත් විට බොහෝ එළිදරව් වීම ඔබ දේව වචනය තුලින් ලබන්නට යනවා. This theme can be preached on for several hours, but I'm giving you the crux of it so that you will catch the revelation behind it. මම ඔබ තුන්වෙනි කාරණයට ගෙනියනවා. I'm going to take you to the third factor. පළවෙනි දේ උපතින් අපි උන්වහන්සේට සමානයි. දෙවෙනි දේ උරුමයෙන් අපි උන්වහන්සේට සමානයි. තුන්වෙනි දේ ආධිපත්‍යයෙන් අපි උන්වහන්සේට සමානයි. Wow. So firstly, we are in equality with Jesus in our birth, secondly in our inheritance, and thirdly in our authority. අපි කොහොමද ඒක දන්නේ? How do we know that? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ ආධිපත්‍ය සහ බලයව සිටි පුද්ගලයා තමයි ශුද්ධාත්මයන් වහන්සේ. Do you know the authority that was in Jesus? The one who carried the authority was the Holy Spirit who dwelt in Jesus. දෙවියන් වහන්සේගේ මුළු බලය දරන්නා මුළු ආධිපත්‍යය දරන්නා තමයි ශුද්ධාත්මයන් වහන්සේ. The Holy Spirit is the one who has all of the power and all of the authority of God Almighty. පළමු කොට මේ ලෝකයේ යම් කිසි මිනිසෙක් තුල ඒ පූර්ණත්වයේ තිබුණා නම් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි. If there was one who had the entire fullness of the Godhead, it was Jesus. ඒක පරණ කිව්සුමේ ජනතාවට තිබුණේ නැහැ. It was something that the Old Testament people did not have. යේසුස් වහන්සේ එම පූර්ණත්වය උන්වහන්සේ ස්වර්ගස්ත වීමත් සමග උන්වහන්සේ අදාහගත් මිනිසයා තුලට එවුවා. That very fullness of God, after Jesus ascended into heaven, he has given it to his people who believe in him. ඒ නිසා උන්වහන්සේ තුල තිබුණු එම බලයම එම ආධිපත්‍යයම අද අපි තුල ඉන්න සුදාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපි තුල තිබෙනවා. So therefore the very authority, the very power that was in Jesus is now today in you and I. යේසුස් වහන්සේ කිව්වා මා කළ දේ ඔබ කරනවා. මගේ පිටත්ව යාමෙන් පසු මීට වඩා බලවත් දේ ඔබ කරන්නට යනවා. Amen. Jesus said, you will do what I have done and you will do even greater things after I have departed from here. අවුරුදු 20ක් විතර දේව සේවයේ ඒ සත්‍යතාවය මට විහිළුවක්ව තිබුණා. For 20 years, that reality it was not very prominent in my life. ඊට හේතුව තමයි මම යේසුස් වහන්සේව දැක්කේ දේව පුත්‍රයා හැටියට, මාව දැක්කේ මනුෂ්‍ය පුත්‍රයෙක් හැටියට. The reason for that was I saw Jesus as the Son of God and I saw myself as the Son of Man. එම නැත්තම් මාව දැක්කේ මම පව්කාරයෙක් හැටියට. Or else I saw myself as a sinner. ඒ නිසා මේ දේ කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නාර්ථයක් නිතරම ඉදිරියේ තිබුණා. So therefore during those 20 years I had this as a question in my life. නව උපාදනයත් එක්ක එහෙම නැත්තම් දෙවියන් වහන්සේගේ බීජයත් එක්ක ලැබපු උප්පත්තිය කරන කොටගෙන දෙවියන් වහන්සේ මාව කොතනටද ගෙනත් තිබෙන්නේ කියන එක දෙවසේවේ අවුරුදු 20කට පස්සේ තමයි දැක්කේ. So the new birth and the authority, the place that God had actually brought me to as a result of this new birth, I did not know it for 20 years. ඒ ISM ජාලේ හරහා පාස්ටර් රොෂාන් සමග සම්බන්ධ වීමෙන් දෙවියන් වහන්සේගේ මිනිසයා වූ පාස්ටර් ක්‍රිස් කරන කොටගෙන. It was only after I connected with the ISM, the International School of Ministry, network with Pastor Roshan through Pastor Chris, that I got to know the true authority that I have. අද මම දන්නවා මම කවුද කියලා. මම පහර දෙන්නේ සුළඟට පහර දෙන්නක් මෙන් නෙවෙයි. Hallelujah. Today I know who I am. I am not fighting like one beating the air.
ඒ යේසුස් වහන්සේ තුල හිටපු ශුද්ධාත්මයන් වහන්සේම අද මා තුල ඉන්න නිසා මම දන්නවා උන්වහන්සේ තුල තිබුණු බලය ඒ ආධිපත්‍යම මා තුල තිබෙන බව. Amen. Since the very authority, the very spirit, that very fullness that was in Jesus is now inside of me, I know that I have that very authority. ඒ නිසා ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. Therefore, you are not ordinary. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ නුඹ මේ ලෝකයෙන් නෙවෙයි. මේ ලෝකයට නුඹ අයිති නෑ කියලා. That's why Jesus said, you are not of this world. You do not belong to this world. ඒකයි පවුල් තුමා කිව්වේ මේ ලෝකයට සමානව ජීවත් වෙන්න එපා. That's why Paul said, do not live like people in this world. Do not conform to the pattern of this world. මේ ලෝකේ මිනිසුන් වගේ හිතන්ට කල්පනා කරන්ට ජීවත් වෙන්න එපා. He said, do not think, do not act, do not behave like people in the world. ඔහු කියන්නේ ඔබ කවුද කියලා දැනගන්න. He said, know who you are. ඔබ වටිනා කෙනෙක්. You are a treasure. You are one valued. පළවෙනි යොහන් 4 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදේ කියනවා. 1 John 4:17 says, පළවෙනි යොහන් 4 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදය. 1 John 4:17, අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින් විනිශ්චය දවස ගැන නිසකකම ඇතුව සිටිමුව. it says, in this way, love is made complete among us, so that we will have confidence on the day of judgment. Because in this world, we are like him, or in this world, we are as he is. As he is, so are we. උන්වහන්සේ සිටින ආකාරයට අපිත් සිටින්ට යනවා කියලා නෙමෙයි මෙතන කියන්නේ. It does not say that we will be like him one day. උන්වහන්සේ සිටින ආකාරයටම අපිත් සිටිනවා. It says that we are like him right now. ඔබව දකින්නේ ආකාරයෙන්. That's how God sees us. දෙවියන් වහන්සේ ඔබ කවුරුන් කියලා කියනවද? ඒ විදියට ඔබව දකින්න. What does God say about you? See yourself in the same likeness. ඔබේ වටපිටාව වාතාවරණයේ මිනිසුන් ඔබට දක්වන ප්‍රතිචාරය ඔබ ආපු ගමන් මග නිසා ඔබව දකින්න යන්න එපා. Do not see your surroundings. Do not see the way people see you. Do not look at the journey that you have come through this far. මම කැමති ඔබ හතරවෙනි කාරණයට ගෙනියන්න. I like to take you to the fourth point. යේසුස් වහන්සේ සිටින ස්ථානයනුත් අපිව පිය වූ දෙවියන් වහන්සේ උන්වහන්සේට සමාන කළා. Wow, Jesus, Father has brought us to the very position, the very place where Jesus is. අපි කියවන්ට යනවා එපිස පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. We are going to look at Ephesians chapter 1, verse 21. සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකේ පමණක් නොව පරලෝකයේත් සඳහන් කරන ලද සියලු නම් වලටත් වඩා උස්කොට ස්වර්ගීය ස්ථානවල Taman දකුණු පැත්තේ හිඳවා සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාව උදෙසා සියල්ලන්ට ප්‍රධානියවෙන්ට උන්වහන්සේ නියම කළසේක. Amen. Verse 21, please, in English. We have been seated far above all rule and authority, power and dominion, and every title that can be given, not only in this present age, but also in the one to come. Verse 22, and God placed all things under his feet and appointed him to be head over everything for the church. 21 වෙනි පදේ නැවතත්. Back again to verse 21. අපි දකිනවා මෙහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ස්වර්ගීය ස්ථානවල පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳෙව්වා. So we see here, I believe in English it's probably verse 20, that we have been seated in the heavenly realms, in the heavenly places on the right hand of the Father. උන්වහන්සේ වෙසේ හිඳෙව්වේ සියලු අධිපතිකමට බලයට පරාක්‍රමයට ස්වාමිකමට මේ ලෝකෙහි පමණක් නෙමේ පරලෝකයේ සඳහන් කරන සියලු නම් වලටත් වඩා උසස් කර තමයි ඒ ස්ථානයේ හිඳෙව්වේ. Jesus was seated in this place far above all rule, all authority,
all power, all dominion, and every title that can be given, not only in this present age, but also in the age to come. දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපි බලන්න යනවා එම පොතේම. Now we're going to look at Ephesians 2:6. Hallelujah. Hallelujah. Rabaka. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූසේක. Hallelujah. And God raised us up with Christ and seated us with him in the heavenly realms in Christ Jesus. අපි උපතින් උරුමයෙන් ආධිපත්‍යෙන් විතරක් නෙමේ සිටින ස්ථානේනුත් උන්වහන්සේට සමානව සිටිනවා. Hallelujah. So we have been made equal with Jesus, not only with our birth, not only in our inheritance, not only in our authority, but also in our place and our position. එපිසකේ 21 කිව්ව ආකාරයට යේසුස් වහන්සේ සිළු අධිපතිකම් බලය පරාක්‍රම ධාරීන් මේ ලෝකේ පරලෝකේ සියලු නම් වලට වඩා උසස් කොට එතන තැබුවා. අපිත් ඒ ආකාරයෙන්ම තමයි උන්වහන්සේ. Wow! Just as Ephesians 1:21 says, Jesus was exalted far above all rule, all authority, all power, every title that can be given in this age and in the age to come. He has seated us also in that very same place. අපි ශරීරයක් තුල මේ පොළවේ සිටිනවා වගේම අපි ආත්මෙන් උන්වහන්සේ සමග අසුන්ගෙන සිටිනවා. Wow. Just as we are here with this body here on earth, in our spirit, we are seated in the heavenly realms with Jesus. මේ දේ අවබෝධ කර ගැනීම වැදගත්. It is important that we understand this. බයිබලයේ කියන ධර්මිෂ්ඨකමේ දීමනාවත් අනුග්‍රහය බහුලත්වයක් ලබන අය මේ ජීවිතේ රාජකම් කරනවා. Yes. It says they which receive abundance of grace and the gift of righteousness shall reign in Christ. අනුග්‍රහය වැඩි වෙන කාරණා කීපයක් බයිබලයේ කියන අතර එක දෙයක් තමයි දැනගැන්ම කරන කොටගෙන අනුග්‍රහය වැඩි වෙන්න යනවා. Hallelujah. There are various ways for us to increase our grace. One way is through increasing our knowledge. ඔබ මේ පොළවේ රාජකම් කරන්නට යන්නේ අනුග්‍රහය වැඩි වුණොත්. You will rule and reign on earth as you increase your grace. ඔබ ධර්මිෂ්ඨකමේ දීමනාව දැනටමත් ලබා තිබෙනවා. You already have the gift of righteousness. ඔබට අවශ්‍ය අනුග්‍රහය වැඩි කර ගැනීමයි. What you need, therefore, is to increase, to grow in grace. ඔබ දැනගැන්මෙන් වර්ධනය වෙන්න ඕනේ මේ සඳහා. Therefore, you need to grow in your knowledge. ඔබ දැනගැන්මෙන් වර්ධනය වෙද්දී ඔබ දකින්න යන ඔබ කවුද කියලා. As you grow in knowledge, you will know who you are. ඔබගේ උපත, ඔබගේ උරුමය, ඔබගේ ආධිපත්‍ය, ඔබ ඉන්න ස්ථානය මේ හැම දෙයක්ම ඔබ දකින්න යනවා. You will know your birth, you will know your inheritance, you will know your authority, you will know your place. එවිට ඔබ තවත් මේ ඉන්න තත්වෙන් මේ වාතාවරණයෙන් ජීවත් වෙන්න යන්නේ නැහැ. Then you will no longer live in the same old way. You will not be under the circumstances. මම ඔබට සාක්ෂියක් කියන්නම්. I'm going to give you a testimony. මේ අවබෝධයට පැමිණීමත් එක්ක මම සේවය කරන්නේ මාරවිල රෝමානු කතෝලික පල්ලියට මීටර 150ක් විතර මෙහා හෝල් එකක් රෙන්ට් එකට අරගෙන. ඒ ස්ථානයේ තිබුණා ඉඩමක්. අපි මේක මිලදී ගන්නට බලාපොරොත්තුව හිටියත් ගැටලුවක් තිබුණා තද්ද කතෝලික පසුබිමක්. මං කිව්වා වගේ මීටර 150යි ඒ චර්ච් එකට තිබෙන්නේ. මීට කලින් ගොඩක් කිතුණු සභාවන් වලට හානි කළ ප්‍රදේශයක්. ඉතින් රජයේ අවසර ඇතුව දේවස්ථානයක් හදන්නට අවශ්‍ය කරන බිම් ප්‍රමාණයකුත් නැහැ එතන. ඉතින් මේ වගේ කුතුහලයක් තිබුණා යම් කාලයක. පසුව මේ දැනගැන්මට පැමිණීමත් එක්ක මම දැක්කා මම කවුද කියලා. ඔබ දන්නවද මේ වෙද්දී මේ වගේම අලංකාර දේවස්ථානයක් ගොඩනැගිලා තිබෙන අපි ලබන මාසයේ මැදවන විට ඒක ඕපන් කරන්නට යනවා. Hallelujah. You know, I had to buy a land in a place where nobody could build a church because there was such persecution over the years. But today I can proudly tell you
that just like this building, God has not only given us the land, but a beautiful building just like this in the Maravilla city. පාස්ටර් රොෂාන් තමයි ඇවිත් මුල් ගල තැබුවේ. Pastor Roshan is the one who came and laid the foundation stone. ඔහු මෙවැනි ගොඩනැගිලි සඳහා ලේපලත් මිනිසෙක් කියලා මම දැනගත්තා. Yes! Pastor Roshan has an anointing for buildings like this. අද මුල් ගල තැබුවා නම් එදාම දන්නවා මුළු ගමම දේවස්ථානයකටයි මුල් ගල තැබුවේ කියලා. When the foundation stone is laid, the entire village knows that this foundation stone is laid for a church. දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා මම මේ වචනේ කියන්න කැමතියි. එක සුනකෙක්වත් ඊට විරුද්ධව බුරලා නැහැ. Whoa! In order to give glory to God, I want to tell you this. Not a single person stood against this. මම දන්නවා ක්‍රිස්තුස් වහන්සේ සමග මගේ ස්ථානය. I know that I am with Christ. I know my place in Christ. පස්වෙනි කාරණේ ඉක්මනින් කියන්නම්. Amen. පස්වෙනි කාරණේ තමයි යේසුස් වහන්සේ ජීවත් වුණු පරමාර්ථයනුත් උන්වහන්සේ මාව ඒ පරමාර්ථයට සමාන කළ නැත්නම් ඒ පරමාර්ථය උදෙසා මාව ජීවත් කරනවා. Jesus, the Father has made me live. Here's the fifth reason factor. The Father has made me live for the very purpose for which Jesus lived. යේසුස් වහන්සේ ජීවත් වුණු පරමාර්ථය තමයි දෙවනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 18 19 පදවල කියනවා. The reason or the purpose for which Jesus lived is mentioned in 2 Corinthians 5 verse 18 and verse 19. දෙවනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදය 18 සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක. 19. එනම් දෙවියන් වහන්සේ මිනිසයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කර ගනිමින් සිටියසේක. සමගි කිරීමේ වචනයද අපට බාර දුන්සේක. Shall we have verse 18 back again to read in English? All this is from God, who reconciled us to himself through Christ and gave us the ministry of reconciliation. Verse 19. That God was reconciling the world to himself in Christ, not counting men's sins against them. And he has committed to us the message of reconciliation. යේසුස් වහන්සේ මෙලව ජීවත් වුණේ සමගි කිරීම උදෙසා. Jesus lived in this world for reconciliation. උන්වහන්සේ මනුෂ්‍ය ශරීරයක් තුළ ජීවත් වුණු පරමාර්ථයයි. That was the purpose of his life in the body that he had here on earth. අපි දකිනවා මෙහි අපි ජීවත් වන පරමාර්ථයත් එය බවටම දෙවියන් වහන්සේ පත් කරලා තිබෙනවා. God has appointed us to live for the same purpose for which Jesus lived. යේසුස් වහන්සේ කරුණ කොටගෙන අපව උන්වහන්සේට සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපිට බාර දී තිබෙනවා. The Father through Jesus has given us the very same ministry of reconciliation. අද අපිත් ජීවත් වන පරමාර්ථයයි. That is the purpose for which you and I live. ඔබට විවිධ දර්ශනයන් නැත්තම් අරමුණු ඔබේ ජීවිතේ තිබෙන්න පුළුවන්. You might have various visions and various goals and purposes in your life. ඔබේ පවුල, ඔබේ රැකියාව, ඔබේ ව්‍යාපාරය, ඔබේ අධ්‍යාපන, ඔබේ අනාගතය සම්බන්ධව. Regarding your family, your house, your education, your future. ඔබ අද දවස් ඔබේ ආත්මයට මේ එළිදරව්ව ගන්නට ඕනේ. ඔබට කුමන එල්ලයන් අරමුණු දර්ශනයන් තිබුණත් ඔබේ එකම ඉලක්කය සමගි කිරීමේ සේවය උදෙසා. Amen. No matter what goals you have, no matter what visions you have, your one and only desire and passion and purpose must be to reconcile this world. සුභාරංචිය කර්ණ කොටගෙන විනාශ වන මිනිසුන් දෙවියන් වහන්සේට දිනා දීම.
What is this reconciliation? It is using the gospel of Jesus to bring those who are lost in this world into reconciliation with God. ඒ උදෙසයි අපි ජීවත් වෙන්නේ. This is why we live. ඔබ දන්නවද මේ අරමුණට අපි ජීවත් වන විට Do you know that when we live for this purpose, ඒ ආධිපත්‍ය අපි තුල ක්‍රියාත්මක වෙන්න යනවා. that authority functions in us, operates in us. ඒ උරුමය අපි භුක්ති විඳින්න යනවා. And we will enjoy the inheritance that God has given us. අපි ඉගෙනගත් මේ හැම යථාර්ථයක්ම අපේ ජීවිතේ ප්‍රායෝගික වෙන්නේ මේ අරමුණට අපි ජීවත් වුණොත්. All these realities, these truths, these 5 truths that we looked at, they become a reality in our life when we live for this purpose. එනිසා ඔබේ අධ්‍යාපනය, ඔබේ රැකියාවේ, ඔබේ ව්‍යාපාරේ, ඔබේ නිවසක් තැනීමේ, ඔබ කරන ඕනම දෙයක ඔබේ එකම එල්ලේ වෙන්න ඕනේ සමග කිරීමයි. Therefore, in your job, in building your home, your family, whatever your business, your one and only purpose and goal should be to reconcile the world to God. මම අවසන් කරන්න යනවා. I'm going to end this word now. පියව් දෙවියන් වහන්සේ කැමති වුණා. The Father desired උපතින් උරුමෙන් ආධිපත්‍යෙන් සිටින ස්ථානෙන් සහ ජීවත් වන පරමාර්ථයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේටම ඔබව මාව සමාන කරන්ට. The Father's desire was through the birth, through the inheritance, through the authority, through the very position that we are in, and the purpose for which we live, to make us equal with Jesus. එක මොන වටිනාකමක්ද. How precious is this? ඔබ ඒ ස්ථානයට යන්න යනව නෙමේ දැන් ඔබ ඒ ස්ථානයේ ඉන්නවා. Amen. You are not going there. You have already arrived there. You are there. ඔබ මේ අවබෝධයට ඇවිත් මේ දැනගැන්ම තුල ක්‍රියාත්මක වෙද්දී එහෙම නැත්නම් දේව වචනයට ප්‍රතිචාර දක්වමින් එහි කියා තිබෙන දේ කරන්නෙක් වන විට ඒ පරමාර්ථය උදෙසා ඔබ ජීවත් වන විට මෙම ඔබට තවදුරටත් පොරොන්දු නෙමේ ඔබ භුක්ති විඳින යථාර්ථයන් වෙන්න. Amen. When you respond to this word, when you start becoming a doer of this word, then these will not be promises, they will be realities in your life. ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය මේ අවබෝධයයි. For your success, this is the awareness that you need. එනිසා මේ අවබෝධයත් එක්ක ගමන් කරන්න, ජීවත් වෙන්න හැම විටම දෙවියන් වහන්සේගේ වචනයට Taman කවුද කියන අවබෝධයෙන් ප්‍රතිචාර දක්වන්න. තවදුරටත් මං ගැන කිව්වා වගේ ඔබ සුළඟට පහර දෙන පුද්ගලයෙක් වෙන්න යන්නේ නැහැ. Amen. හැම දෙයක් තුලම ඔබ කතා කරන හැම දේ තුලම ඔබ ප්‍රතිඵල භුක්ති විඳින්න යනවා. Amen. So as you walk in this word, live in this word, you will no longer, like I said earlier, be one who beats the air. You won't be an aimless person, but you will be a person who lives in the realities of this revelation. මං කැමති ඔබ උදෙසා යාඥා කරමින් මේ අවස්ථාව බාර කරන්න.